සුවපත් වේවා සුවබෝ වේවා ආයු වැඩේවා ඔබට රටට සහ මුළු ලෝකයටම. ඒ තමයි සුපුරුදු ප්‍රාර්ථනාව. ඒ ප්‍රාර්ථනාව දවසින් දවස තව බලවත් විය යුතුයි කියලයි අපිට හිතෙන්නේ හැමදාම වැඩසටහන පටන් ගන්න වෙලාවේදී. අද මාර්තු මාසේ 7 වෙනිදා සඳුදා දවස. උදේ ගෙදර පුංචි යුද්ධයක්. දූලා පුතාලා ලෑස්ති වීලා ඉස්කෝලේ යන්න කලබලේ. බොහෝ පාසල් අද පටන් ගන්නවා. බොහෝ පාසල් කියලා කිව්වේ සමහර පාසල් අද ආරම්භ වෙන්නේ නැහැ. ඒ උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ඇගයීම් කටයුතු කරන පාසල්. ලයිස්තුව මොකද්ද කියලා ඕන මතක් කරන්නම් පුවත් අතරතුරේදී ඒ ඇරෙන්න අනිකුත් සියලුම පාසල් දිවයිනේ ආරම්භ වෙනවා. හැබැයි සමහර වෙලාවට පුංචි පුතාට දූට අද තවම ඉස්කෝලේ යන්න ඕනේ නැහැ. හේතුව තමයි ලයිස්තුවේ ළමයි 20ට වඩා වැඩියෙන් ඉන්නවා නම් ඒ පාසල්වල කාණ්ඩ දෙකකට තමයි දරුවන්ව පාසලට කැඳවන්නේ. එහෙම නැත්නම් 20ට වඩා අඩුවෙන් දරුවන් ඉන්න පන්තිවල දරුවන්ට පාසල ආරම්භ වෙනවා. කොන්දේසි සහිතව තමයි පාසල ආරම්භ වෙන්නේ. ඒ නිසා උදේ ගෙදර පුංචි යුද්ධයක්. මේ යුද්ධය අතරේ අම්මලා තාත්තලාත් ජීවත් වෙන ලොකු යුද්ධයක් කරනවා. ලෝකේ ලොකු යුද්ධයක් තියෙනවා. මේ ඔක්කොම ජාතික පුවත්පත්වල ප්‍රධාන සිරස්වල වලින් ආවරණය වෙයි කියලා විශ්වාස කරගෙන අපි බලමු ජාතික පුවත්පත් වාර්තා කරන ප්‍රධාන සිරස්වල මොනවාද කියලා. අද ලංකාදීප පුවත්පතේ ප්‍රධාන සිරස්වලය ජනපති ශ්‍රී ලංනිප තීරණාත්මක සාකච්ඡාවක් හෙට. ඒ කුමක් සඳහාද? අජන්ත කුමාර අගලකට වාර්තා කරන්නේ ඇයි සාකච්ඡාවක් තීරණාත්මක හෙට පැවැත්වෙන්නේ. රටේ ඇතිව තිබෙන අර්බුදය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවලිය පිළිබඳව එහිදී සාකච්ඡා කරනු ඇතැයි ආරංචි මාර්ග සඳහන් කර සිටිනවා. ඇතිවී තිබෙන ආර්ථික දේශපාලන අර්බුදය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් කරුණු 15කින් යුත් යෝජනාවලියක් ඉකුද්දා ඉදිරිපත් කළා. මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයන් සහ ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවල නායකයන්ගේ විශේෂ සාකච්ඡාවක් පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් මහතාගේ කාර්යාලයේදී පෙරේදා රාත්‍රියේ පැවැත්වුණා. ජනාධිපතිවරයා සමග සාකච්ඡාවට යාමට පෙර හවුල් පක්ෂය ඒ පිළිබඳ දැනුවත් කළ යුතු බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගත් තීන්දුවකට අනුව තමයි ඒ සාකච්ඡාව තිබුණේ. විමල් වීරවංශ උදේ ගම්මන්පිල කියන මහත්තුරුන් ඇමති දුහරවලින් ඉවත් කිරීම සම්බන්ධයෙන් වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සාකච්ඡාවට එන ලෙස ජනාධිපතිවරයා කර ඇති ආරාධනය සම්බන්ධයෙන්ද එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වුණා කියලා අද ලංකාදීපේ වාර්තා කරද්දී ටිරාන් අලස් මහත්මයාගේ මන්ත්‍රීතුමාගේ ගෙදර එහෙම සාකච්ඡාවක් තිබුණා කිව්වම මව්බිම් පුවත්පත වාර්තා කරනවා පෙබරවාරි ඉල්ලූ සාකච්ඡාවට ජනපති ශ්‍රී ලංනිප 14ට හෙට එන්න කියයි කියලා. විනිතාන් ගමගේ තමයි වාර්තා කරන්නේ අද මව්බිම් පුවත්පතේ ප්‍රධාන සිරස්වලය. ඊළඟට අරුණ පුවත්පතේ ප්‍රධාන සිරස්වලයත් මේ පුවතම පාදක කරගෙන තමයි වාර්තා කරන්නේ උදේජීවී ඒකනායක. උදේජීවී ඒකනායක වාර්තා කරන අරුණ පුවත්පතට ආණ්ඩුවෙන් ඉවත් වෙමු. ශ්‍රී ලංනිප සංවිධායකවරු පක්ෂයට කියයි. ජනපතිගෙන් ශ්‍රී ලංනිපයට සාකච්ඡාවකට ඇරයුම් දිනය හෙට ආණ්ඩුවෙන් ඉවත්වෙමු ශ්‍රී ලංනිප සංවිධායකවරු පක්ෂයට කියති. හැබැයි දැන්ම ඕන නෑ වෙලාවට වැඩේ දෙන්නම් මෛත්‍රී කියයි කියලා. ඒකට ගැලපෙන ඡායාරූපයකුත් හොයාගෙන පිටුව හදලා තියෙනවා. බලන්න ගැලපෙනවද නැද්ද කියන එක තීරණය කරලා බලන්න. ඊළඟට ඇමති දුහුර අහිමි වීම ගැන විමල් හා උදයගෙන් විශේෂ ප්‍රකාශ දෙකක්. අද පුවත්පතේ ප්‍රධාන සිරස්වලයයි මේ. විමල්ගේ ප්‍රකාශයේ හෙට, උදේගේ ප්‍රකාශය 10. හිටපු කර්මාන්ත කැබිනට් අමාත්‍ය විමල් වීරවංශ මහතා හෙට දිනේදී පාර්ලිමේන්තුව අමතා ඔහු දරූ කර්මාන්ත කැබිනට් අමාත්‍ය ධුරය අහිමිවීමට අදාළ විශේෂ ප්‍රකාශය සිදු කිරීමට නියමිතව තිබෙනවා. ඒ වගේම හිටපු බලශක්ති අමාත්‍ය උදේ ගම්මන්පිල මහතා විසින් එළඹෙන 10 වෙනිදා ඔහු ධුරය දළු බලශක්ති කැබිනට් අමාත්‍ය ධුරය අහිමිවීමට අදාළ විශේෂ ප්‍රකාශය සිදු කිරීමට නියමිත බවද වාර්තා වෙනවා. මේ පිළිබඳ හිටපු අමාත්‍යවරුන් දෙදෙනා අද පාර්ලිමේන්තුවේ කතානායකවරයා දැනුවත් කිරීමට නියමිත බවත් වැඩිදුරටත් සඳහන් කර සිටිනවා. ඊළඟට දිවයින පුවත්පතට යනවා. දිවයින පුවත්පතත් වාර්තා කරන්නේ මේ හා බැඳුණු කාරණයක්. වාර්තා කරන්නේ චමින්ද සිල්වා. දිවයින පුවත්පතේ ප්‍රධාන සිරස්වලය හෙට සිට පසුපෙළ හිමි වුණාට දුකක් නැහැ. ආණ්ඩුව ඇතුළෙම ස්වාධීනව ඉන්නවා. හෙට සිට මැති සභාවේ රැස් වූ විට ආණ්ඩුව ඇතුළෙම ස්වාධීන මන්ත්‍රීවරුන් ලෙස කටයුතු කිරීමට තමන් ඇතුළු පිරිස දැනට තීරණය කර ඇතැයි හිටපු බලශක්ති ඇමති උදේ ගම්මන්පිල මහතා දිවයින පුවත්පතට කියලා තියෙනවා. හෙට සිට පසුපෙළ හිමි වුණාට දුකක් නැහැ කියලා කියනවා. ඇයි මේ පසුපෙළ හිමි වෙනවා කියලා කියන්නේ? අමාත්‍ය මණ්ඩලයේ වෙච්ච සංශෝධනත් එක්ක පාර්ලිමේන්තුවේ ආසනවල වෙනස්කමක් සිදු වෙන බව නරේන්ද්‍ර ප්‍රනාන්දු මහත්මයා සඳහන් කරනවා. ඒ අනුව විමල් උදය මැති සභයේ පසුපසට කියලා අද මව්බිම් පුවත්පතත් වාර්තා කරනවා. විමල් වීරවංශ මන්ත්‍රීවරයාට 73 වන ආසනය සහ
උදේ ගම්මන්පිල මන්ත්‍රීවරයාට 78 වෙනි ආසන ලැබීමට නියමිත බව තමයි වාර්තා වෙන්නේ. ඒ වගේම එස්.බී. දිසානායක හෙතෙක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වශයෙන් හිටපු මන්ත්‍රීවරයා දෙවනි පේලියට කැඳවනවා. දෙවනි පේලිය අසුනක් ලැබෙයි කියලා වාර්තා කරන්නේ. හේතුව ඔහුට කර්මාන්ත ඇමතු ධූරය ලැබෙන නිසා. විමල් උදය මැති සභයේ පසුපසට කියලා අද මව්බිම පුවත්පත වාර්තා කරද්දී මව්බිම තවදුරටත් වාර්තා කරනවා අද මුල් පිටුවේම කැබිනට් රැස්වීමට නොයන බව දන්වා වාසුගෙන් ජනපතිට ලිපියක්. අද කැබිනට් රැස්වීම පැවැත්වෙනවා. තවමත් කැබිනට් අමාත්‍ය ධූරයේ ජල සම්පාදන විෂය භාරව කටයුතු කරන්නේ වාසුදේව නානායක්කාර ඇමතුමා. ඔහු සඳහන් කරනවා විමල් උදය ඇතුළු පිරිස විමල් උදය දෙපළ කැබිනට් මණ්ඩලයෙන් ඉවත් කිරීම ඇතුළු කාරණා සම්බන්ධයෙන් ඔහුගේ එකඟතාවක් පළ වෙන්නේ නැහැ. ඒ නිසා කැබිනට් මණ්ඩලයට එන්නේ නැහැ. හැබැයි අමාත්‍යාංශයේ වැඩ රටේ ජනතාව වෙනුවෙන් කරන්න අමාත්‍යාංශයට යනවා කියලා ඔහු සඳහන් කරනවා. විමල් උදය මැති සභයේ පසුපසට වාසුගෙන් ජනපතිට ලිපියක් කැබිනට් මණ්ඩලයේ අද කැබිනට් රැස්වීමට එන්නේ නැහැ කියලා. ඊළඟට යනවා දිනමින පුවත්පතට. දිනමින පුවත්පතේ ප්‍රධාන සිරසලේ පී.කේ බණ්ඩාර වාර්තා කරන්නේ අද පෞද්ගලික බලාගාරවලින් හදිසි විදුලි මිලදී ගැනීමට මණ්ඩලය අවසර ඉල්ලයි. මිල ගණන් කැදවීමකින් තොරව මෙගාවොට් 200ක හදිසි මිලදී ගැනීමක් සඳහා විදුලි බල මණ්ඩලය මහජන උපයෝගිතා කොමිෂන් සභාවෙන් අවසර ඉල්ලා තිබෙනවා. ජල විදුලි බලාගාරවෙන් ලැබෙන දායකත්වය අවම වෙමින් පවතින තත්ත්වයක් මත විදුලි කප්පාදුව දීර්ඝ විය හැකි බැවින් වහාම පෞද්ගලික බලාගාරවලින් විදුලිය මිලදී ගත යුතු බව විදුලි බල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරීවරයා එම ලිපිය මගින් දැනුම් දී ඇත කියලා පී.කේ බණ්ඩාර වාර්තා කරනවා. මිල ගණන් කැඳවීමකිනුත් තොරව මෙගාවොට් 200ක් හදිස්සිය මිලදී ගන්න කියලායි මේ ඉල්ලීම කරන්නේ. එහෙම කිව්වමම නිකන් මොකක් හරි එකක් දැනෙනව නේද? ඒ දැනෙන එක ගැන උත්තර තියෙනවා. ඩීසල් හිඟේ ඊටාම තදින් බරපතල විදියට දැනෙන්න පටන් අරගෙන තියෙනවා. ඊයේ පෙරේද දවස්වලත් සමහර ඉන්ධන පෙරමුම්හල් අසල නැත්නම් ෂෙඩ් වල කිලෝමීටරයක් විතර දිගට පෝලිම තිබුණා. සමහර වාහන නතර කරලා යනවා තෙල් ආපු වෙලාවක ඇවිල්ලා ගහගෙන යනවා කියලා. අද උදෙත් එද්දි එහෙම පෝලිම් දක්නට ලැබුණා ඩීසල් වාහනවල. ඒ වගේම පෙට්‍රල් වලත් සමහර ඉන්ධන පෙරමුම්හල් ෂෙඩ් වලින් කියනවා 95 විතරයි තියෙන්නේ 92 නැහැ කියලා. එහෙම වුණාම 92 තියෙන තැන්වල ලොකු පෝලිම් තියෙනවා. කොහොම වුණත් අද ආශිකා ජයවීර අරුණ පුවත්පතට වාර්තා කරනවා ඉන්ධන හිඟේ අන්තිම දවස අද කියලා. අද 7 වෙනිදා දිනේ වන විට පවතින ඉන්ධන හිඟය අවසන් කිරීමට හැකි වේ යයි විශ්වාස කරන බව ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහත්මයා උපුටා දක්වමින් අරුණ පුවත්පත සඳහන් කරනවා. ඒ අනුව ඊයේ සිට මෙරටට පැමිණි ඉන්ධන නෞකාවලින් ඩීසල් බෙදා දීමේ ප්‍රමුඛතාව ලබා දෙන්නේ ඉන්ධන පිරවුම්හල් වෙත ඩීසල් නිකුත් කිරීමට බව ඔහු සඳහන් කරනවා. අද සහ හෙට මෙරටට තවත් ඉන්ධන නැව් දෙකක් පැමිණීමට නියමිත බවත් එම නැව් පැමිණීමත් සමග බාධාවකින් තොරව ඉන්ධන බෙදා හැරීමට හැකියාව ලැබෙන බවත් ඔහු අරුණ පුවත්පතට කියලා තියෙනවා. ඒ අනුව ඉදිරි දින කිහිපය ඇතුළත ඉන්ධන බෙදා හැරීම සම්පූර්ණයෙන්ම යථාර්ථත්වයට පත් කිරීමට හැකි වනු ඇති බවයි සභාපතිවරයා පෙන්වා දෙන්නේ. දැවිතෙල් මෙට්‍රික් ටොන් 30000ක් රැගත් නෞකාවක් ඊයේ මෙරටට ළඟා වීමට නියමිතව තිබුණා. ඊළඟට තවදුරටත් වාර්තා කරනවා අද පුවත්පතත් ඉන්ධන පිරවුම්හල් ඉදිරිපිට ඊයේ දිනේ දිග පෝලිම් තිබුණා. හැබැයි ප්‍රමාණවත් ලෙස ඉන්ධන තොග පවතිනවා තොග රැස් කිරීමෙන් වළකින්න කියලා බලශක්ති අමාත්‍යාංශය සඳහන් කරනවා. ඉල්ලීමක් කරනවා. මොකද තෙල් තියෙනවා. හැබැයි වැඩිපුර ගන්න ගියාම තමයි මේ ගැටලුව වෙන්නේ. දැන් සමහර ෂෙඩ් වලට ගියාම දැන් මේ වෙද්දි තව කතාවක් පතුරවනවා. ඒ තමයි ගෑස් ඉවර වෙන්න යනවා. ගෑස් වලට තියෙන සල්ලි තමයි මේ තෙල් වලට දාලා තියෙන්නේ. ඒ නිසා හෙට අනිද්දා තව නැවත වතාවක් තෙල් හිඟයක් එයි ගිහිල්ලා පුරව ගන්න ගිහිල්ලා රැස් කර ගන්න කියලා. ඉන්ධන පිරවුම්හල් ඉදිරිපිට මේ පෝලිම් ඇති වෙන්න බලපාන එක කාරණාවක් තමයි අපි වෙනදට වැඩිය ස්ටොක් කරගන්න හදනවා. එහෙම නැත්නම් රැස් කර තබා ගන්න හදනවා. පෙට්‍රල් ටැංකියත් පුළුවන් තරම් වැඩිපුර ඩීසල් ටැංකියත් පුළුවන් තරම් දහ ගන්නවා. ඒ වගේම ගෙදරත් ගිහිල්ලා බූඩි වල තියා ගන්නවා. මේක පිළිබඳව නැවත වතාවක් හිතන්න ප්‍රමාණවත් ලෙස ඉන්ධන තොග පවතිනවා. තොග රැස් කිරීමෙන් වළකින්න කියලා ඉල්ලීමක් කරනවා අමාත්‍යාංශය. හැබැයි ඊයේ පෙරේදා දැක්ක අපි කිව්වාගේ තෙල් ගන්න බූලි පෝලිමක් තිබුණා. තෙල් ගන්න බූලි පෝලිමක් පින්තූරයේ එක පැත්තකින් ලොරියක් අනික් පැත්තෙන් බූලි පෝලිමක් තියෙන හැටි පේනවා. තිරප්පනේ සමන්කේ ගමගේක වාර්තාව. ඒ කියන්නේ තිරප්පනේ ඉඳලා සමන්කේ ගමගේ ඡායාරූපයක් එක්ක වාර්තා කරද්දී පේනවා මේ ගැටලුව කොළඹට සහ ගමට දෙකටම එක ආකාරයෙන් බලපාලා තියෙනවා. සමහරවිට කොළඹට වඩා ගම් ප්‍රදේශ වලට බලපෑව වෙන්නත් පුළුවන්. ඩීසල් ඉල්ලුම 3 ගුණයකින් ඉහළ ගිහිල්ලා වාර්තා කරනවා චාමර අමරසූරිය අද මව්බිම පුවත්පතට. ඩීසල් ඉල්ලුම 3 ගුණයකින් ඉහළ ගිහිල්ලා
මේකට හේතුව මොකද කියන එකත් හොයන්න වෙනවා. අද මව්බිම් පුවත්පතයි වාර්තා කරන්නේ. ඒ අනුව ඉකුත් 4 වෙනිදා මෙරටට සෙන්දු ඩීසල් මෙට්‍රික් ටොන් 37000ක පමණ තොගය මෙලෙස ගොඩබෑමත් සමග මේ ඩීසල් හිඟයට తాවකාලික විසඳුමක් දින කිහිපයකට ලැබෙන බව සඳහන් කරනවා තෙල් සංස්ථාවේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක්. තෙල් ගබඩා පරයන්ත මගින් මේ වන විට සීමා සහිතව ඉන්ධනහල් වෙත ඩීසල් බෙදා හැරමින් පවතින බවත් දිනකට ඩීසල් මෙට්‍රික් ටොන් 6000කට ආසන්න තොගයක් නිකුත් කරන බවත් එම ප්‍රකාශකයා සඳහන් කළා. එහෙත් මෙරට ඩීසල් ඉල්ලුම 3 ගුණයකින් පමණ ඉහළ ගොස් ඇති බවත් මෙම ඩීසල් අර්බුදය මඟහරවා ගැනීමට මේ සතිය තුළදී මෙරටට ගෙන්වීමට නියමිත ඩීසල් නෞකා 3 කඩිනමින් මුදල් ගෙවා ගොඩබෑම ආරම්භ කළ යුතු බවත් එම ප්‍රකාශකයා සඳහන් කරනවා. කොහොමුණත් ඊයේ දිනෙත් බොහෝ ඉන්ධන සැල් ආශ්‍රිතව ඩීසල් පෝලිම් දක්නට ලැබුණා කියලා තවදුරටත් මව්බිම් පුවත්පත සඳහන් කරනවා. ඩීසල් ඉල්ලුම 3 ගුණයකින් ඉහළ ගිහිල්ලා. ඇයි මෙහෙම ඉල්ලුම 3 ගුණයකින් ඉහළ ගියේ? ඊයේ අගමැතිතුමා සඳහන් කරපු කාරණාවක් ලංකාදීප පුවත්පත කියනවා. රටේ තෙල් හිඟයක් තිබුණ නැහැ, තෙල් අර්බුදයක් තිබුණ නැහැ. යම් ප්‍රකාශ වලින් මේක ඇති වුණා. ඩයනා උදයාංගනී, කුලියාපිටිය දිනේෂ් උපේන්ද්‍ර සහ වාරියපොළ රවීන්ද්‍ර නිත්‍යසිංහයි වාර්තා කරන්නේ මේ ලංකාදීප පුවත්පතට. රට තුළ ඉන්ධන අර්බුදයක් නොතිබූ බවත් අර්බුදයක් නිර්මාණය වූයේ දේශපාලන වශයෙන් අවබෝධයක් නොමැතිකම හෝ පළපුරුද්දක් නැතිකමින් කළ යම් ප්‍රකාශ හේතුවෙන් බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්මයා පෙරේදා සඳහන් කළා කියලා අද ලංකාදීපේ සඳහන් කරනවා. ඒ අනුව ඒක තමයි එනිසා තමයි ඉන්ධන තියෙන දවස් 4කට එහෙම නැත්නම් දවස් 3කට කියලා සමහර ප්‍රකාශ කළයින් පස්සේ ජනතාව කලබල වුණා. ඒ නිසා ඉන්ධන රැස් කරගන්න උත්සාහ ගත්තා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට තමයි මේ විදිහට පරිභෝජනය වැඩි වුණේ කියලා සඳහන් කරනවා. අර චාමරවනසුරුගේ වාර්තාවත් සඳහන් කළානේ ඩීසල් ඉල්ලුම 3 ගුණයකින් ඉහළ ගිහිල්ලා තියෙනවා. 3 ගුණයකින් ඉහළ ගිහිල්ලා තියෙනවා. අගමැතිතුමා කියනවා රටේ අර්බුදයක් තිබුණේ නැහැ. යම් ප්‍රකාශ වලින් ඒක තහවුරු වුණා කියලා. ඒ තත්ත්වයක් ඇති වුණා කියලා. ඒ වගේම අග්‍රාමාත්‍යතුමා නාරම්මල ප්‍රදේශයේදී මේ කතාවත් එක්කම කරපු තවත් අදහස් දැක්වීම් අද ලංකාදීප පුවත්පත වාර්තා කරනවා. රට එක මඟක ගෙනියන ගෝඨාභය වැඩපිළිවෙල සාර්ථක කරගන්න හැමෝගෙම සහාය ඕන කියලා අගමැති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා කියලා අද වාර්තා කරන්නේ කුලියාපිටිය දිනේෂ් උපේන්ද්‍ර සහ වාරියපොළ රවීන්ද්‍ර නිත්‍යසිංහ ඩයනා උදයාංගනී තුන්දෙනා ලංකාදීප පුවත්පත. යුද්ධය අතරේ මා කළ සංවර්ධන වැඩපිළිවෙලේ ප්‍රතිඵල දැන් පේනවා. එක පැත්තකින් යුද්ධය කරන ගමන් අනිත් පැත්තෙන් අපි රාජ්‍ය ගොඩනැගිලි මංමාවත් දියුණු කරන්න තනන්න කටයුතු කළා. එහි ප්‍රතිඵල තියෙන බව මට විශ්වාසයි. මට පේනවා. විශේෂයෙන්ම අධිවේගී මාර්ග හැදීම ආරම්භ කළාම ගොඩක් අය බැන්න. නොයෙක් චෝදනා කළා. එදා චෝදනා කළ අය අද ඒ පාරවල් වල යන ගමනුත් චෝදනා කරන බව අපි දන්නවා. එදා කුරුණෑගලට යන පැය කීයක් ගත වුණාද? ඒ වගේම මධ්‍යම අධිවේගී මාර්ගය ඉක්මනින්ම හදලා ඉවර කරනවා කියන කාරණාවත් සඳහන් කරනවා. අපි රටේ දියුණුව ආරම්භ කළ යුද්ධයේ තියෙන ගමන් අවුරුදු 30ක යුද්ධය අවසන් කරන්න අපි තීන්දුව කළේ අනිත් වැඩ නවත්තලා නෙවෙයි. ජනතාවට අවශ්‍ය හැම දෙයක්ම දෙන ගමන් තමයි අපි යුද්ධය අවසන් කරන්න පියවර ගත්තේ. අද අපට නිදහසේ ඇවිත් නිදහසේ කතා කරන නිදහසේ සැරිසරන්න ලැබිලා තියෙන්නේ. අන්න ඒ නිසා කල්පනා කරලා බලන්න අධිවේගී පාරවල් නොතිබුණා නම් කොහොමද ගාල්ලට යන්නේ, මාතරට යන්නේ, හම්බන්තොට යන්නේ සහ කටුනායකට යන්නේ කල්පනා කරලා බලන්න කියන එක තමයි ඉල්ලා සිටින්නේ. රට එක මඟක ගෙනියන ගෝඨාභය වැඩපිළිවෙල සාර්ථක කරගන්න හැමදෙනාගේම සහාය ඕන කියලා කියනවා. විදුලි බලාගාරයක් මහා පරිමාණයෙන් අවසාන වශයෙන් හැදුවේ 2014 කියලා කියන්නේ 2014 වගේ. එයින් පස්සේ මහා පරිමාණ විදුලි ව්‍යාපෘති එකක්වත් ආරම්භුනේ නැහැ. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලේ තමයි අවසන් වතාවට කියන්නේ මෙතෙක් ජාතික විදුලි බල පද්ධතියට එකතු වෙච්ච මෙගාවොට් ප්‍රමාණය සැලකුවොත් ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාගේ කාලේ මෙගාවොට් 900කට මඩක් වැඩි ප්‍රමාණයක් ජාතික විදුලි බල පද්ධතියට එකතු වුණා. ඒ කඩිනම් මහවැලි ව්‍යාපාරයේ වික්ටෝරියා රන්දෙනගල රන්ටැවිය ආදී ඊළඟට ඊටත් වඩා වැඩි ප්‍රමාණයක් ජාතික විදුලි බල පද්ධතියට එකතු වෙන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලෙදී. මෙගාවොට් 1076කට වැඩි ප්‍රමාණයක් ජාතික විදුලි බල පද්ධතියට එකතු වෙනවා. ඒ සැලසුම් සහගත ක්‍රියාවලිය කඩාකප්පල් උන නිසා තමයි විදුලි අර්බුදයක් මතුවෙන්නේ කියලා විදුලි ඉංජිනේරෝ කියනවා. අනික් පැත්තෙන් ඒ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ කාලෙදී ඒ බලශක්ති ප්‍රභවයන් එමෙ නැත්නම් බලශක්ති උත්පාදනය කිරීම සඳහා කටයුතු නොකළා නම් ඒ බලාගාර හැදුවේ නැත්නම් 2015 ඉඳලා මේ වෙනකොට මේ දවස් වෙද්දී පැය 7:00මාරක විතර විදුලි කප්පාදුවකට දෛනිකව යන්න වෙනවා කියලායි කියන්නේ. කොහොම වුණත් නෑ කිව්වට අදත් පැය 7:00මාරක් කැපෙයි කියලා වාර්තා කරනවා. අරුණ පුවත්පත නෑ කිව්වට අදත් පැය 7:00මාරක් කැපෙයි. පස්වෙනිදාන් පස්සේ විදුලි කප්පාදුවක් සිදු වෙන්නේ නෑ කියලා කිව්වත්. බලාගාර 3කට ඩීසල් නිකුත් කරයි කියලා තවදුරටත් චාමරම්සූරිය වාර්තා කරනවා. බලාගාර 3කට ඩීසල් නිකුත් කරයි කියන පුවත අද මව්බිම් පුවත්පතෙන් උපුට ගන්නේ ඩීසල් අර්බුදය හැමයි දින ගණන අක්‍රියව පැවති කැලණිතිස්ස කෙරළොපිටිය සහ සෝජිස්ට් බලාගාරයන්ට විදුලි තොග මේ වන විට ඩීසල් තොග මේ වෙනට ලැබෙන
පවතින බව විදුලි බල මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් මව්බිමට කියලා තියෙනවා. කැලණි 30ට ඩීසල් මෙට්‍රික් ටන් 4000ක්, කෙරොල්පිටියට 4000ක් සහ සෝජිස්ට් බලාගාරයට 4000ක් විදිහට ලබා දීලා තියෙනවා. ඒ නිසා ඒ වගේම විදුලි බලාගාරවලට අවශ්‍ය දැවි තෙල් මෙට්‍රික් ටන් 30000ක් රැගත් නෞකාවක් අද ලංකාවට ළඟාවීමට නියමිතව තියෙනවා. නමුත් දැවි තෙල් ලබා ගැනීම සඳහා නැවර ලිපි විවෘත කර ඇති බවත් සඳහන් කර සිටිනවා. ඒ කියන්නේ LC ඕපන් කළා තියෙන්නේ. බලාගාර 3කට ඩීසල් නිකුත් කිරීම ආරම්භ වෙනවා. හැබැයි මේ ක්‍රමයට වඩා විදුලි න්‍යෂ්ටික බලය යොදාගෙන විදුලියට න්‍යෂ්ටික බලය යොදා ගැනීම ඵලදායී පියවරක් කියලා හොඳ විසඳුමක් කියලා මහාචාර්ය අතුල සෙනවිරත්න කරන ප්‍රකාශය විනිතා එම් ගමගේ වාර්තා කරනවා මව්බිම පුවත්පතට. ඒ අනුව විදුලි බලය නිපදවීම සඳහා න්‍යෂ්ටික බලය යොදාගත හැකි නම් එය පවතින විදුලි බල අර්බුදයට දිගු කාලීන විසඳුමක් වනු ඇතැයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ රසායන විද්‍යා අධ්‍යයනාංශයේ මහාචාර්ය අතුල සෙනවිරත්න මහත්මයා කියනවා. මේ වන විට තමිල්නාඩුවේත් තෝරියම් මූලද්‍රව්‍ය යොදාගෙන න්‍යෂ්ටික බලාගාරයක් පවත්වාගෙන බව මහාචාර්යවරයා කියනවා. ලංකාවේ සුලභව පවතින ඛනිජ වැලි අතරින් ලබා ගන්නා මොනසයිට් වැල්ලේ තෝරියම් ඇති නමුත් ඒවා නිසි පරිදි අපි භාවිත කරන බවක් පේන්නේ නැහැ කියලා මහාචාර්යවරයා කියනවා. ලංකා ඛනිජ වැලි සංස්ථාව වාර්ෂිකව ඉල්මනයිට් වැලි මෙට්‍රික් ටන් 90000ක් පමණ නිස්සාරණය කරන බවත් එහි අතුරු නිෂ්පාදනයක් විදිහට මොනසයිට් ටන් 300ක් පමණ ඉවත් කරන බවත් කී සේනාරත්න මහත්මයා තෝරියම් මූලද්‍රව්‍ය ඇත්තේ ඒ අතුරු නිෂ්පාදනයේ බව සඳහන් කරනවා. සාමාන්‍යයෙන් මොනසයිට් වැලිවල 10-12 අතර ප්‍රමාණයක් තෝරියම් මූලද්‍රව්‍ය තියෙනවා. ඒ නිසා අවුරුදු ගණනාවක් තිස්සේ මේ විදිහට ටොන් 300ක් විතර අවුරුද්දකට 300 බැගින් අවුරුදු ගණනාවක් තිස්සේ අපි මේ තෝරියම් වලින් ප්‍රයෝජන ගන්න නැහැ. තෝරියම් යොදාගෙන න්‍යෂ්ටික විදුලි බලය භාවිත කරන්න ඒ සැලසුමට ගියොත් ප්‍රතිඵල ගන්න පුළුවන් කියලායි සඳහන් කරන්නේ. ඊළඟට ඒ කතාව කිව්වයින් පස්සේ ලංවීම අත්සර නැතුව තෝරියම් ගැන එහෙම නැත්නම් න්‍යෂ්ටික බලය ගැන යන්නේ කොහොමද? ලංවීම අත්සර නැතුව විදුලි බල ව්‍යාපෘති 1334ක් 1374ක් නවති. අවසර දුන්නේ වසර 5කට කලින්. නිලන්ත මදුරාවල වාර්තා කරනවා අරුණ පුවත්පතට. ඒ අනුව මෙගාවොට් 4014ක් එකතු කරගන්න තිබුණා මේ 1374ක් වෙන ව්‍යාපෘති වලට අවසර දුන්නා නම් 1374ක් ක්‍රියාත්මක කරන්න අවසර දීලා නැහැ. ඒවයි ධාරිතාව 4014ක් මෙගාවොට්. ඒ බව අරුණ පුවත්පත සඳහන් කරනවා. තවදුරටත් ලංවීම අත්සන නැතුව මේ විදියට ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්න බැරි වෙලා තියෙනවා. බලශක්ති බලපත්‍රය නිකුත් කළත් විවිධ හේතු මත මෙගාවොට් 129ක ධාරිතාවකින් යුත් ව්‍යාපෘති 58ක ඉදිකිරීම නතර වෙලා තියෙනවා. සූර්ය බල, ජල, සුළං, ඝනාපද්‍රව්‍ය, ජෛවස්කන්ධ සහ තාප යන ප්‍රභවයන්ගෙන් මේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිතයි. දැන් මේකත් එක්ක ඇති වෙන අනිත් තත්ත්වය වාර්තා කරනවා අරුණ පුවත්පත විගණකාධිපතිගේ වාර්තාවක් උපුටා දක්වමින්. අරුණ පුවත්පතේම තමයි තවත් තින්නේ. ඒ අනුව 2017 අවුරුද්දට සාපේක්ෂව 2020 අවුරුද්දේ හදිසි විදුලිය මිලදී ගැනීමේ ප්‍රතිශතය 14%කින් ඉහළ ගිහිල්ලා තියෙනවා විගණකාධිපතිවරයා කියනවා. එතකොට 2017 දී කලාට වඩා වැඩිපුර හදිසි මිලදී ගැනීම 2020 දී කළා තියෙනවා 14%කින්. වියදම් කරපු ගාණක් කියනවා 2017 දී ඒ සඳහා වැය කර ඇති මුදල රුපියල් කෝටි 1940යි 2020 දී රුපියල් කෝටි 2220ක් හදිසි විදුලිය මිලදී ගැනීම වෙනුවෙන් වෙන් කරලා තියෙනවා කියනවා. ඒකට ලංවීම මේ පුනර්ජනනීය බලශක්ති වලට එහෙම බලශක්ති ප්‍රභවයන්ගෙන් විදුලිය උත්පාදනය කරන ඒ ව්‍යාපෘති වලට අත්සන් කරන්නේ නැහැ. අනුමැතිය දෙන්නේ නැහැ. හැබැයි අනිත් පැත්තෙන් ගත්තාම අවුරුදු පතා හදිස්සි විදුලිය මිලදී ගැනීම වැඩි වෙලා තියෙනවා. විගණකාධිපතිත් ඒකේ වාර්තාව පෙන්වනවා. අද දිනවෙන පුවත්පතත් කිව්වා දැන් මෙගාවොට් 200ක් ගන්න යනවා මිල ගණන් කැඳවීමකිනුත් තොරව කියලා. දිනවෙන පුවත්පතේ ප්‍රධාන සිරස්තලය. තවදුරටත් උදේජීව ඒකනායක අරුණ පුවත්පතට වාර්තා කරනවා පෞද්ගලික බලාගාර 7කින් විදුලිය ගන්නේයි. ලංවීම උපයෝගිතා කොමිසමෙන් අවසර ඉල්ලලා කියලා වාර්තා කර සිටිනවා. විශේෂයෙන්ම මේ උදේජීව ඒකනායක මේ විදුලි මාෆියාව පිළිබඳව අරුණ පුවත්පතට දිගටම තොරතුරු වාර්තා කරන වාර්තාකරුවෙක් යනු සඳහන් කරනවා මේ තත්ත්වය පිළිබඳව. ඒ කියන්නේ පෞද්ගල බලාගාර 7කින් විදුලිය ගන්නේ යයි කියලා අද අරුණ පුවත්පත වාර්තා කරද්දී ලංකා විදුලි බල මණ්ඩලයේ සමානාධිකාරී DCR අබේසේකර පසුගිය 3 වෙනිදා ලිපියක් නිකුත් කළා තිනවා. ඇඹිලිපිටිය මාතර හම්බන්තොට පල්ලේකැලේ ගාල්ල වාලච්චේනි කියන ප්‍රදේශවල පිහිටි පෞද්ගලික බලාගාර 7කින් මෙලෙස විදුලිය ලබා ගැනීමට සැලසුම් කළ තිබෙනවා. ලංකා විදුලි බල මණ්ඩලයේ සතුවද ඩීසල් බලාගාර රැසක් පවතින අතර එමගින් මෙගාවොට් 800ක විදුලි බල ජනනයක් උත්පාදනය කරනවා.
දැන් මේ කතාව පිළිබඳව ඒ කියන්නේ විදුලි බල මණ්ඩලය හදිසි මිලදී ගැනීමකට යන පුවත පිළිබඳව ප්‍රතිචාර දක්වනවා විදුලි පාරිභෝගිකයන්ගේ සංගමය. අද දෙවෙනි පුවත්පත වාර්තා කරනවා ඒ පුවතත් අනුරාධ හිරිපිටියේදී තමයි වාර්තා කර සිටින්නේ. කෝටි 9500ක් පාඩු කරන හදිසි විදුලි මිලදී ගැනීමකට ලංවීම යන්න හදනවා. ඒකක 60ට අඩුවෙන් පාවිච්චි කරන අයගේ විදුලි බිල රුපියල් 1000ක් විතර වැඩි කරන යෝජනාත් ගේන්න යනවා කියලා විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමේ ලේකම් සංජීව ධම්මික ප්‍රකාශ කරනවා. රටේ ඩීසල් අර්බුදයක් තියෙන අවස්ථාවක හදිසි විදුලිය මිලදී ගැනීමට විදුලි ඉංජිනේරු සංගමේ සහ ඇතිව සාමාන්‍යාධිකාරීවරයා කටයුතු කරන බව දැනගන්නට ලැබුණා. මේ ගිවිසුම නැවත දීර්ඝ කිරීමෙන් වසර 3කදී මණ්ඩලයට කෝටි 9500ක පාඩුවක් සිදු වෙවි. මේ ගිවිසුම හදලා තියෙන්නේ ලීසින් වාහනයක් ගත්තා වගේ. අපි ලීසින් වාහනයක් ගත්තොත් ඒ සඳහා ගෙවිය යුතු වාරික මුදල වාහනය දිව්වත් නොගිව්වත් ගෙවිය යුතුයි. මේ සඳහා කැපැසිටි චාර්ජස් මාසයකට ලක්ෂ 900ක් පමණ ගෙවන්න වෙනවා. ඒ නිසා මේක ගැන නැවත වතාවක් හිතලා බලන්න කියන ඉල්ලීම තමයි කරන්නේ. මේක කරන්න දෙන්න එපා කියන ඉල්ලීම තමයි විදුලි පාරිභෝගිකයන්ගේ සංගමේ ලේකම් සංජීව ධම්මික සඳහන් කර සිටින. ඊට සතියකට විතර කලින් ඔහු 7 වෙනි පැයටත් ඇවිල්ලා මේ වගේ මතවාදයක් ඔහු තහවුරු කළා. ඊළඟට අරුණ පුවත්පතට යනවා තවදුරටත් අරුණ පුවත්පත වාර්තා කරනවා ජනපති ආර්ථික සභාවක් ඇඳවයි කියලා. උදේජීවී ඒකනායකගේ වාර්තාවක් ආර්ථික කළමනාකරණය සඳහා මෙහෙයවීමෙන් අරමුණින් ආර්ථික සභාවක් ඇඳවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා තීරණය කළා තිබෙනවා. ඒ අනුව ලෝකයේ සිදුවන වෙනස් වීම් වලට ක්ෂණිකව ප්‍රතිචාර දක්වමින් ප්‍රතිපත්ති සම්පාදනය කර වගකිය යුතු ආයතන සම්බන්ධීකරණයක් ඇති කිරීම ආර්ථික සභාවේ අරමුණ. ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් යුතු ආර්ථික සභාවේ සමාජිකයන් වන්නේ අගමැති මහින්ද රාජපක්ෂ, බන්දුලු ගුණවර්ධන, ජොන්ස්ටන් ප්‍රනාන්දු, බැසිල් රාජපක්ෂ, මහින්දානන්ද අලුත්ගමගේ, රමේෂ් පතිරණ යන කැබිනට් ඇමතිවරු. ඊට අමතරව මහ බැංකුව අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල්, ජනාධිපති ලේකම් ගාමිණී සරණරත්, භාණ්ඩාගාර ලේකම් එස්.ආර් ආටිගල, ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති ධම්මික නානායක කියන මහතුරු සෙසු සමාජිකයෝ වෙනවා කියලාත් අරුණ පුවත්පත මතක් කරනවා. ඉකොනොමික් කවුන්සිල් එක ආර්ථික සභාවේ සමාජිකයන් ඊළඟට මාස 3ක් ඇතුළත උසස් පෙළ ප්‍රතිඵල දෙනවා. මාස 3ක් ඇතුළත උසස් පෙළ ප්‍රතිඵල දෙනවා කියලා අද විභාග කොමසාරිස් ජෙනරාල්වරයා කරන ප්‍රකාශය වාර්තා කරනවා. LMD ධර්මසේන මහත්මයා කරන ප්‍රකාශය චමින්ද සිල්වා වාර්තා කර සිටින්නේ. යනු උසස් පෙළ විභාගයේ සාර්ථකව නිම කළා. පහුගිය 5 වෙනිදා වෙද්දී උසස් පෙළ ඉවර කළා, සාර්ථකව ක්‍රියාත්මක කළා. අද සිට පාසල් ආරම්භ කළත් උසස් පෙළ විභාගයේ ඇගයීම් කටයුතු සඳහා මෙන්න මේ පාසල් ආරම්භ වෙන්නේ නැහැ. ලංකාවේ සියලුම පාසල් ආරම්භ වෙනවා මෙන්න මේ කියන පාසල් ලැයිස්තුව හැර. විභාග කොමසාරිස් ජෙනරාල්වරයා කියන්නේ කොළඹ රාජකීය, කෑගලු විද්‍යාලය, මහනුවර කිංස්වුඩ්, ඊට පස්සේ මහනුවර සීතාදේවි බාලිකා, ගාල්ල විද්‍යාලෝක, ඊට පස්සේ බදුල්ල ඌව රත්නපුර ෆර්ගියුසන් විද්‍යාල ලබන 12 වනදාතෙක් වසා තැබෙන බව තමයි සඳහන් කර සිටින්නේ විභාග කොමසාරිස් ජෙනරාල්වරයා. ඒ වගේම කොරෝනා වැළඳුණු සිසුන් 284 දෙනෙක් උසස් පෙළ විභාගයට පෙනී සිටියත් ඔවුන්ට කිසිදු ගැටලුවකින් තොරව විභාගය අවසන් කිරීමට හැකි වූ බවත් සඳහන් කරනවා. ශිෂ්‍යත්ව ප්‍රතිඵලත් ඉක්මනින්ම දෙනවා. උසස් පෙළ ප්‍රතිඵල පහුගිය 5 වෙනිදා ඉවර වුණා. හැබැයි ප්‍රතිඵල උසස් පෙළ විභාගයේ 5 වෙනිදා ඉවර වුණා. ප්‍රතිඵල මාස 3ක් ඇතුළත දෙනවා කියලා තමයි කියන්නේ. ඊළඟට සිසුන් පාසල් වලට කාණ්ඩ වශයෙන් කැඳවීම අද සිට ආරම්භ වෙනවා කියන නැවත වතාවක් අරුණ පුවත්පත මතක් කරලා දෙනවා. හැබැයි ඉස්කෝල පටන් ගත්තට කැස්ස උණ හෙම්බිරිස්සාවෙම තියෙනවා නම් දරුවෝ ඉස්කෝලේ යවන්න එපා කියලා විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහත්මයා කියනවා. අද සුජිත් හේවාජුලිගේ තමයි මේක වාර්තා කරන්නේ. අද ලංකාදීප පුවත්පතට පාසල් අද ආරම්භ වුණත් සෙම් ප්‍රතික්ෂාව කැස්ස උණ පවතින දරුවන් පාසල් ලැබීමෙන් වළකින්නයි කොළඹ රිච්වේ ආර්ය ළමාරෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහත්මයා දෙමව්පියන්ගෙන් ඉල්ලීමක් කරනවා. මොකද අනිත් පැත්තෙන් ගත්තාම අවුරුදු 12ට අඩු දරුවන් කොවිඩ් එන්නත් කරන්නට භාජනය වී නැති නිසා මව්පියන්, පාසල් ගුරුවරුන්, පාසල් බස් රථ රියදුරන්, සහායකයන් පූර්ණ එන්නත් කරන්නට ලක් වෙන එක වැදගත් කියන එක මතක් කරනවා. දරුවන් එන්නතට ලක් කරලා නැති නිසා 12ට අඩු දරුවන් නිසා වැඩිහිටියන්ගේ වගකීමක් තියෙනවා පූර්ණ එන්නත් කරන එක. එන්නත් මාත්‍රා 3ම ලබා ගන්න එක කියලා විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහත්මයා කියනවා. දරුවන්ට ආදරේ නම් ඔබ එන්නත ලබා ගන්න. ඒ වගේම මේ දවස්වල රස්නේ වැඩි. මාර්තු අප්‍රේල් කාලවලදී අධික රස්නයක් පවතින නිසා දරුවන්ට අමතක නොකර වතුර බෝතලේ ගෙනියන්න මතක් කරන්න. වතුර බෝතලේ ටිකක් ලොකු වුණාට කමක් නැහැ කියලාත් කියනවා. සමහරලාට පොඩි වතුර බෝතලයක් නැති නේ බෝතල් දෙකක් විතර එවුවත් කමක් නැහැ කියලා විශේෂඥ වෛද්‍යතුමා සඳහන් කරනවා. ඒ විතරක් නෙවෙයි කොළඹ නගරේ පාසල් සිසුන්ගෙන් සිට 50කට වැඩිය කොවිඩ් එන්නත් කරන්නට ලක් කරලා තියෙනවා. නිදර්ශනී වික්‍රමසිංහ වාර්තා කරන්නේ කොළඹ මහනගර සභා සීමාවේ ඉන්න දරුවන් සම්බන්ධයෙන් තමයි මේ වාර්තාව. යනුව
කොළඹ මහනගර සභා සීමාව තුළ සිටින සමස්ත පාසල් දරුවන්ගෙන් සිට 50කට වැඩි ප්‍රමාණයක් මේ වන විට කොවිඩ් එන්නත්කරණයට ලක් කර තිබෙන බව නාරහෙම්පිට පාසල් සෞඛ්‍ය කාර්යාලය ආයතනයේ බාහිර නිලධාරී වෛද්‍ය ටී.එම්. ජයලත් උපුටා දක්වමින් අද පුවත්පත සඳහන් කරනවා. ඒකේ ප්‍රතිඵල නිසා තමයි මේ විදිහට ඉස්කෝල පටන් ගන්න පුළුවන් වෙන්නේ සහ ඒ අවදානම අවම වෙන්නේ. ඊළඟට ආර්ථිකය ගැන නැවතවතාවක් කතාබහට යොමු වෙන්න කැමති ජයසිරි මුනිසිංහ වාර්තා කරනවා අද දිනමින පුවත්පතට අත්‍යවශ්‍ය ආහාර මිලදී ගන්න ඩොලර් බිලියනයක ඉන්දිය ණය විසුමේ ශ්‍රී ලංකා පාර්ශවයේ කටයුතු අවසන් අදිරේ ක්‍රියාත්මක වන බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඖෂධ ඇතුළු ද්‍රව්‍ය ගණනාවක් ගැනීම සඳහා ඇමරිකන් ඩොලර් බිලියන 1ක ඉන්දිය ණය පහසුකම් සම්බන්ධයෙන් වූ ගිවිසුමෙහි ශ්‍රී ලංකා පාර්ශවයේ සියලු කටයුතු මේ වන විටත් අවසන් නැතයි මුදල් අමාත්‍යාංශය සඳහන් කරලා කියලා අද දිනමිනු පුවත්පත වාර්තා කරනවා. ඒ වගේම අද පුවත්පත මේ සම්බන්ධයෙන් වාර්තා කරනවා ඩොලර් බිලියනයේ ණයට ඉන්දියාවෙන් දැඩි කොන්දේසි කියලා. ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයෙන් මිදීමට සැලසුමක් සහ උතුරු හා නැගෙනහිරට උපාය මාර්ගික ඉල්ලීම් රසක් ඉන්දියාව ඉල්ලනවා කියලා අද පුවත්පත වාර්තා කරනවා. ශ්‍රී ලංකාව ඉන්දියාවෙන් ඉල්ලා සිටින ඇමරිකන් ඩොලර් බිලියනයක ණය වෙනුවෙන් දිගුකාලීනව ආර්ථික අර්බුදයේ ජයගන්නේ කොහොමද කියන එක පිළිබඳ නිශ්චිත සැලසුමක් වගේම උතුරු හා නැගෙනහිර ක්‍රියාත්මක කිරීම සඳහා ආර්ථික සහ උපාය මාර්ගික ඉල්ලීම් දිගුලයිස්තුවක් ඉන්දියාව ඉදිරිපත් කර තිබෙනවා කියලා සන්ඩේ ටයිම්ස් උපුටා දක්වමින් අද වාර්තා කරනවා අද පුවත්පත. ඉන්දියානු රජය ශ්‍රී ලංකා රජයෙන් මේ ඉල්ලීම කෙරෙහි කොළ එලියක් ලැබෙන තුරු බලා සිටිනවා කියලයි වාර්තා කරන්නේ අද පුවත්පත. කොළ එලියක් ලැබෙන තුරු බලාගෙන ඉන්නවා ඉන්දිය රජය. කොළ එලි ගැන කිව්වයින් පස්සේ දැන් පුරුදු වෙලා තියෙන්නේ කොළ එලිය නිවිලා කහ එලියපත් වෙලා රතු එලිය යද්දිත් රතු එලියපත් වෙද්දිත් මන්සන්දි වලින් ගමන් කරන්න. රතු එලියත් ගණන් ගන්න නැහැ. දැන් හරිනම් කොළ එලිය නතර වෙලා කහ එලිය පටන් ගත්තම වාහනේ නතර කරගන්න බෑ. නෑ. කහ එලිය තියෙන වෙලාවට කොහොමත් වාහනේ පාරට කියන්නේ මන්සන්දිය හරහා යන්න ඒ සිරිත දැන් කාලයක ඉඳලා ඇවිල්ලා තියෙනවා. දුසිරිත සිරිතක් බවට පත් වෙලා තියෙනවා. එහෙම නැත්නම් නොපනත් පනත් කොට. ඒ විතරක් නෙවෙයි දැන් රතු එලියත් වැටිලා ඒත් ටික වෙලාවක් වාහන ටික දානවා. ඒ නිසා තමයි බොහෝ වෙලාවට රත වාහන තදබදයක් මන්සන්දි වල ඇති වෙන්නේ. දැන් මේවා පොලිසියේ කවුරු හරි පේන්නේ නැත්නම් තත්ත්වය ඉතාමත්ම භයානකයි. ඒ නිසා කොළඹ මන්සන්දි 33ක රථවාහන වැරදිගෙන දඩකොළ නිවසටම ආයොන්න තැපෑලෙම්ම ගෙදරට වෙනවා මහත්තුරුන්ට හින්දික හිවා විතරණ වාර්තා කරනවා. කොළඹ නගරයේ ආවරණය වන පරිදි මන්සන්දි 33ක ස්ථාපිත කර තිබෙන ආරක්ෂිත කැමරා දර්ශන වලට අනුව රථවාහන වැරදි කරන පුද්ගලයන්ගේ නිවසටම අදාළ වැරද්දට අනුව දඩකොළයක් යැවීමට සැලසුම් කර තිබෙන බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරනවා. මේක වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ආරක්ෂක ලේකම්ව සිටියේදී එතුමාගේ සංකල්පයකට අනුව 2010 අවුරුද්දේදී මේ කොට්ටාස ක්‍රමය ආරම්භ කළා තියෙනවා. දැනට පවතින ක්‍රමවේද වලට අනුව ආරක්ෂිත කැමරා දර්ශන වලට අනුව ආවේක්ෂණ කොට්ටාස විසින් ඒ ආසන්නයේ සිටින පොලිස් නිලධාරීන්ට තොරතුරු ලබා දීලා රථවාහන වැරදි සිදු කරන පුද්ගලයන්ට නීතිය ක්‍රියාත්මක කිරීමට නියමිතයි. පොලිසිය නොහිටියා වුණාට කැමරා තියෙනවා කොළඹ නගරයේ මන්සන්දි 33ක. ඒතර කැමරාවෙන් හඳුන ගන්නවා වාහනේ මොකක්ද කියලා නම්බර් ප්ලේට් එක අංක තහඩුව හඳුනා ගන්නවා. ඕන රියදුරුගේ මුහුණ උනත් හඳුනා ගන්න පුළුවන්. අංක තහඩුව හඳුනාගත්තයන් පස්සේ කොතෙන්ද ලියාපදිංචි කරලා තියෙන්නේ? ලිපිනේ තියෙනවා ගෙදරට තැපෑල්ලෙන් එයි දඩකොලේ. ඒක වාර්තා කරන්නේ අද පුවත්පත. අර ඉන්දිය ණයේ කොළ එළිය බලාපොරොත්තුෙන් ඉන්නවා කියපු ගමන් ඒකත් වාර්තා කළා. ඊළඟට දිවෙන පුවත්පත කියනවා අයථාලේ සෙපු කෝටි 78ක දීපල තහනම් කියලා පොලිස් ජ්‍යෙෂ්ඨ මාධ්‍ය ප්‍රකාශක නීතිඥ දිවෙන පුවත්පතෙන් වාර්තා කරගන්නේ. දිවෙන පුවත්පත තමයි මේ හොයන්නේ. හේමන්ත රන්දුනු සහ චමින්ද සිල්ව වාර්තා කරන්නේ නීති විරෝධී බත්කම් සහ දීපල පිළිබඳ විමර්ශන කොට්ටාසය මගින් රුපියල් කෝටි 78ක දීපල මේ වෙනුවට තහනම් කර ඇතැයි ජ්‍යෙෂ්ඨ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහත්මයා ඊයේ සඳහන් කළා කියලා වාර්තා කරනවා අද දිවයින පුවත්පත. දිවෙන පුවත්පතේ මේ පුවතෙන් පස්සේ අවධානය යොමු කරන්න කැමති ලෝක තත්ත්වය පිළිබඳව වාර්තා කරනවා. ඔව් ලෝක තත්ත්වය පිළිබඳව වාර්තා කරන්නත් තියෙනවා යුද්ධ තත්ත්වය කොහොමද කියලා. ඊළඟට අද පුවත්පත් තවදුරටත් වාර්තා කරනවා නවෝදයා පවනිගේ වාර්තාවක් විශේෂ භාණ්ඩ හා සේවා බද්ධ කෙටුම්පත ඉවත් කරගනී කියලා පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුළත් කර තිබූ විශේෂ භාණ්ඩ හා සේවා බද්ධ යන පනත් කෙටුම්පත ඉවත් කර ගැනීම සඳහා මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබෙන බව අද පුවත්පත වාර්තා කරනවා. ඊළඟට ආර්ථිකය ගැන කතා කළාම
රටේ ආර්ථික සහ මූල්‍ය ස්ථාවරත්වය සඳහා දැඩි තීන්දුව ගන්න මහ බැංකුවට සිද්ධ වෙනවා කියලා මහ බැංකුව අධිපතිවරයා කරන ප්‍රකාශය අද ශමිල පෙරේරා වාර්තා කරනවා. රටේ මූල්‍ය හා ආර්ථික ස්ථායීතාව රැක ගැනීමේදී මහ බැංකුවට දැඩි තීරණ ගන්න සිද්ධ වෙනවා. මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලි අනුපාත පදනම් අංක 100කින් ඉරණවමින් අධිපතිවරයා කියනවා ණය කාඩ්පත් මත පොලිය 20%කින් ඒ කියන්නේ ක්‍රෙඩිට් කාඩ් මත පොලිය 20% දක්වා ඊට පස්සේ බැංකු ආයරා පොලිය 18%යි හා උකස් පොලිය 12%ක් ලෙස ඉහළ ගිහිල්ලා තියෙනවා කියලායි සඳහන් කර සිටින්නේ. ඒ අනුව SDFR අනුපාතිකය සහ SLFR අනුපාතිකය පදනම් අංක 100කින් ඉහළ ගිහිල්ලා තියෙනවා. ඒ අනුව 6.5 සහ 7.5 දක්වා ඉහළ ගිහිල්ලා තියෙනවා. බැංකු අනුපාතිකයේ නිත්‍ය ණය පහසුකම් අනුපාතයේ සමග ස්වයංක්‍රීයම ගැලපුම් කරමින් 10.5 දක්වා වැඩි කරලා තියෙනවා. මහ බැංකුව ලෙස අපි තීන්දුව තීරණ ගන්නේ දේශපාලනයෙන් තොරව. නමුත් මේවා ක්‍රියාත්මක කරද්දී දේශපාලන කටයුතු, දේශපාලන ගැටුම්, ජනතාවගේ හැඟීම් ඔබතුමන්ලා ඒ කියන්නේ මාධ්‍ය ලියන කියන දේවල් බලපාන්න පුළුවන්. ඒ නිසා අපි ඉල්ලා සිටිනවා මේවා ක්‍රියාත්මක කිරීමට සියලු දෙනාගේම සහයෝගය ලබා දෙන්න කියලා. මේවා ක්‍රියාත්මක කරන්න අමාරුයි. හැබැයි මේ මොහොතදී ඒක කරන්න වෙනවා. දැඩි තීන්දුව ක්‍රියාත්මක කරන්න වෙනවා කියලා මහ බැංකුව අධිපතිවරයා කරන ප්‍රකාශය. ඊළඟට සෞඛ්‍ය අමාත්‍යවරයා කරන ප්‍රකාශයක් වාර්තා කරනවා දිවෙන පුවත්පත. ඒ 2025 වන විට මෙරටට අවශ්‍ය බෙහෙත් වලින් 60%ක් ලංකාව ඇතුළේම නිෂ්පාදනය කරන්න පුළුවන්. මොන ප්‍රශ්නාවක් බෙහෙත් හිඟයක් ඇති වෙන්න දෙන්නේ නැහැ කියලත් සෞඛ්‍ය අමාත්‍ය එළිය රඹු කළා කියනවා. මෙරටට අවශ්‍ය බෙහෙත් වලින් 50%ත් 60ත් අතර ප්‍රමාණයක් 2025 වන විට මේ 2022 ඒ කියන්නේ ඉදිරි අවුරුදු 3 ඇතුළත නිෂ්පාදනය කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍ය එළිය රඹු කළා මහත්මයා පවසනවා. අනුරාධපුර ප්‍රදේශයේ බෙහෙත් කර්මාන්ත ශාලා 4ක් ඉදිවන අතර හොරණ කර්මාන්ත ශාලාවක වැඩ ආරම්භ කර තිබෙනවා. හොරණ කර්මාන්ත ශාලාව ඩොලර් බිලියන 15ක ආයෝජනයක් වන අතර හම්බන්තොට ප්‍රදේශයේ තවත් බෙහෙත් නිෂ්පාදන කලාපයක් පිහිටුවීමට නියමිතයි. බෙහෙත් නිෂ්පාදන කර්මාන්ත ශාලා මෙරට ආරම්භ කිරීම ආයෝජකයන්ට ලාභදායී වැඩපිළිවෙලක් වන අතර රට තුළ බෙහෙත් නිෂ්පාදනය සඳහා උපරිම පහසුකම් ඒ අනුව නිර්මාණය කර තිබෙන බව සඳහන් කර සිටිනවා. අර අගමැතිතුමා මීට කලින් කරපු කතාවක් අපි කිව්වා. ඒ තමයි අධිවේගී මාර්ග පද්ධතිය දුනා. මේ යටිතල පහසුකම් සංවර්ධනය වීමත් එක්ක තමයි ආයෝජකයේ ලංකාවට එන්නේ. නැත්නම් ව්‍යාපාර ආරම්භ කරන්නේ තමන්ගේ නිෂ්පාදන එහෙම නැත්නම් අමුද්‍රව්‍ය ගුවන් තොටුපළේ එහෙම නැත්නම් වරායේ ඉඳලා තමන්ගේ නිෂ්පාදනාගාරයට එන්න මාර්ග පද්ධතිය හොඳට තියෙනවා නම් ගතවන කාලය අඩුයි, වියදම අඩුයි. ඒ නිසා තමයි ආයෝජකයෙ එන්නේ. දැන් මුලදී මේ සංවර්ධන කටයුතු කරද්දී ඇයි මෙච්චර අධිවේගී මාර්ග පද්ධතියක්, ඇයි මෙච්චර විශාල නගර නිර්මාණය කරන්න කියලා හම්බන්තොට එන කතරගම යන්න මෙච්චර ලොකු පාරවල් හැදුවා කියලා තමයි හිතුනේ. සහ තර්ක කළේ. හැබැයි ආයෝජකයෝ ඉලක්ක කරගෙන තමයි ඒ වැඩ කළේ. ඒක ප්‍රතිඵල දැන් පේන්න තියෙනවා. ඊළඟට එහෙම කළා වුණත් යුද්ධ අතරතුර තමයි මේ සංවර්ධන වැඩ කළේ. යුද්ධෙත් නතර කළා. මේක ජනවාර්ගික ගැටලුවක්, මේක අරම එකක්, මෙහෙම එකක් කියලා කිව්වා. විසඳන්න දුන්නෙම නැහැ. යුද්ධේ ඉවර කරගෙන යද්දි, ත්‍රස්තවාදයට යුද්ධේ ඉවර කරගෙන යද්දිම කිව්වා ඉවර කළොත් ගැටලු වලට මුහුණ දෙන්න වෙයි කියලා. ඉවර කරොත් බලාගෙනයි කියලා තර්ජනය කළා. ඒ තර්ජනය කළ අයම තමයි ඉවර කළාට පස්සේ ඒ කිව්වා වගේම තර්ජන, ගර්ජන සහ බෙල්ල හිරිකිරීම, ගෙල සිරකිරීම කළේ. තවමත් සිද්ධ වෙන්නේ ඒකම තමයි. 49 වන මානව හිමිකම් සැසිවාරය ආරම්භ වෙලා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලේ බැෂලේ ලංකාවේ ඔළුව අතගා ටොකු අණි නයනතරංග ගමගේ වාර්තා කරනවා අද අරුණ පුවත්පතට. ඒ අනුව අරුණ පුවත්පතේ මේ වාර්තා උටා දක්වන්න සූදානම්. අරුණ පුවත්පතේ මේ වාර්තා උටා දක්වද්දී ඔබට ඇහෙන්නේ පත්තරේ පිටු පෙරලන සද්දේ. එතකොට මොකද්ද මේ ඔළුව අතගාලා ඇහැවුලුප්පන ටොකු අනන කතාව. ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත සංශෝධනය කිරීම සඳහා ගන්න ලැබූ මූලික පියවරන් අගය කරන බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ කොමසාරිස් මිෂෙල් බැෂලේ කියනවා. මූලික පියවරන් අගය කරනවා. හැබැයි ශ්‍රී ලංකා රජය පහුගිය වසර පුරාවටම වගවීම සම්බන්ධයෙන් දුර්වලතා ප්‍රදර්ශනය කරලා තිබෙනවා. ආණ්ඩු විවේචන වලට ප්‍රජාතන්ත්‍රවාදී රාමුව ඇතුළත ප්‍රතිචාර දැක්වූ ආකාරය සම්බන්ධෙනුත් ප්‍රශ්න සාගත තත්ත්වයක් මතුව තිබෙනවා කියලා සඳහන් කර සිටිනවා ඔවුන්. ඒකට පිළිතුරු ලබා දෙනවා මහාචාර්ය ජී.එල්. පීරිස් අද මේ කතාවත් එක්කම වාර්තා කරනවා. ඒ අනුව මේ යෝජනාව කවුන්සිලේ අපක්ෂපාතීත්වය, වාස්තවිකත්වය සහ තෝරා නොගැනීම යන මූලික මූලධර්ම වලට ඍජුවම පටහැනි බව මහාචාර්ය ජී.එල්. පීරිස් මහත්මයා මානව හිමිකම් කවුන්සිලේදී පවසනවා. මහා කොමසාරිස්වරයා මේ සභාවට ඉදිරිපත් කළ වාර්තාවේ බරපතල විෂමතා සහ දුර්වලතා තිබෙනවා. ඒක අපි අවබෝධ කරගෙන තිබෙනවා. එහි මූලික උණතාවක් තියෙන්නේ අපේ රටේ ජනතාව විසින් පිට මැතිවරණ තුනකදී අති මහත් ලෙස වරම් ලබා දී ඇති ශ්‍රී ලංකා රාජ්‍යයේ අංගවල මූලික ක්‍රියාකාරකම් සහ
වගවීම් වලට බලපාන ලෙස එහි පවතින නොඉවසිය හැකි ආක්‍රමණශීලී ස්වභාවය. වෙනත් ඕනම සමාජික රාජ්‍යයක් සම්බන්ධයෙන්ද එවැනි විමර්ශන ක්‍රියාපටිපාටියක් ආරම්භ කිරීම සඳහා මේ කවුන්සිලයේ නිසකවම බාර නොගනු ඇති බැවින් මෙහි පැහැදිලිව හඳුනා ගන්න පුළුවන් වෙනස් කොට සැලකීමේ අංගයක් පවතිනවා. ඩිස්ක්‍රිමිනේෂන් එකක් තියෙනවා. ඒ කියන්නේ අනිත් රටකට මෙහෙම කරන එකක් නැහැ. අපිට තමයි අපි නිසා ලංකාව නිසා ඒ කියන්නේ ලංකාව ත්‍රස්තවාදී යුද්ධය නතර කරපු නිසා ඒකට රිදිච්ච අය මේ වැඩ කරන්නේ. එතකොට මේ වතාවේ පේන්න තියෙනවා මේ වතාවේ අන් කවරදාටත් වඩා චෝදනාවලිය බරපතලයි බරයි කියලා කියනවා. හැබැයි චෝදනා ගොනු කරන පාර්ශවය හැමදාම එක අය. ඒ කාලෙත් අපි දැක්කා යුද්ධයේ තියෙන කාලේ රායපු ජෝසප් තෝමස් සෞන්දරනායක වගේ අගරදු ගුරුවරු හිටියා. ඊළඟට ලංකාවේ ඉඳලා සහ පිටරට ඉඳලා ක්‍රියාත්මක වෙච්ච ශ්‍රී ලාංකිකයන් සහිත රාජ්‍ය නොවන සංවිධාන හිටියා. ඊළඟට දෙමළ ඩයස්පෝරා හිටියා. මේ අයම තමයි නැවත වතාවක් මේ ඉන්නේ. එතකොට ගැටුම එන්නේ කොතන ඉඳලා පේන්න තියෙනවා. යලට රතුකුඩු ආනයනයට යුද්ධය හරහට හිටියේ කියලා ඇතර වාර්තා කරනවා. යල කන්නයට රතුකුඩු ආනයනය කිරීම සඳහා පියවර ගත්තා වුණත් යුද්ධය හරහට හිටි යුක්‍රේනය රුසියා යුද්ධය එකට බලපෑමක් එල්ල කරනවා කියලා අද උදේජීව ඒකනායක සහ සාලි කුමාර ගුණසේකර වාර්තා කරනවා. ඒ නිසා කොහොමත් හොඳයි පරිසරහිතකාමී ජෛව පොහොර වලට යන එක. දැන් තේරෙනව නේද? එහෙම ගෝලීය අර්බුද ආවයින් පස්සේ රතු කුඩු වෙනකන් එහෙම නැත්නම් පොහොර ටික රටින් එනකන් බලන් ඉන්නවට වඩා අපේම පොහොරක් හදාගන්න එක දේශීය පරිසරහිතකාමී පොහොර ව්‍යාපෘතියට ඉඩකඩ දෙන එක තමයි වඩාත්ම හොඳ. ඊළඟට රුසියාවේ සහ යුක්‍රේනයේ පවතින යුද්ධය පිළිබඳව කතා කරද්දී අද අරුණ පුවත්පත පිටුවක් පුරා වාර්තා කරනවා යුක්‍රේන ජනාධිපතිගේ කීමට ගුවන් තහංචි දැම්මොත් බටහිර රටවල් වලට දැඩි වන්දියක් ගෙවන්න වෙයි කියලා චෝදනා කරනවා රුසියානු ජනාධිපතිවරයා. රුසියාවේ යුක්‍රේන ආක්‍රමණයට දින 11යි ලක්ෂ 5කට වඩා යුක්‍රේන වැසියන් පිටවෙලා ගිහිල්ලා තියෙනවා. රුසියානු යුක්‍රේන මරණ සහ තුවාලකරුවන් කොච්චරක්ද කියලා තවම කියන්න පුළුවන් කමක් නැහැ. මේ අතර මංජුලා විජේරත්න අරුණට වාර්තා කරනවා න්‍යෂ්ටික බෝම්බයක් යුක්‍රේනය හදනවා කියලා රුසියාව සාක්ෂි නැති හෙළිදරව්වක් කරනවා. යුක්‍රේනය න්‍යෂ්ටික බෝම්බයක් සකසන බව රුසියානු මාධ්‍ය සඳහන් කරනවා. ඒ අනුව ප්ලූටෝනියම් පදනම් වෙච්ච න්‍යෂ්ටික බෝම්බයක් තැනීමට යුක්‍රේනය ආසන්නව සිටින බව තමයි වාර්තා කරන්නේ. මොකද චර්නෝබිල් බලාගාරය පදනම් කරගෙන මේක හදනවා කියලා තමයි වාර්තා කරන්නේ. රුසියාවේ දැනුම භාවිතයට ගනිමින් යුක්‍රේනය ඔවුන්ගේම න්‍යෂ්ටික අවිනිෂ්පාදනය කරමින් සිටින බව ඒක රුසියාවට තර්ජනයක් කිරීමට හේතුවක් බවත් රුසියානු ජනාධිපති ව්ලාඩිමිර් පුටින් සඳහන් කළා. කොහොමුණත් රුක්ෂාන් බණ්ඩාර වාර්තා කරනවා තෙවන සාම සාකච්ඡා වටය ආරම්භ වෙනවා. වට දෙකක සාම සාකච්ඡා තිබුණා. හැබැයි ප්‍රතිඵලයක් නැහැ. තුන්වන වටයත් ආරම්භ වෙනවා. මේ අතරේ යුක්‍රේනය වෙනුවෙන් සටන් වැදීමට ඇමරිකා ජාතිකයෝ 3000ක් මංජුලා විජේරත්න වාර්තා කරන්නේ යුක්‍රේනය වෙනුවෙන් සටන් වැදීමට ඇමරිකන් ජාතිකයන් 3000ක් ස්වේච්ඡාවෙන් ඉදිරිපත්ව සිටින බව විදේශ මාධ්‍ය වාර්තා සඳහන් කරනවා. වොෂින්ටන්හි පිහිටි යුක්‍රේන තානාපති කාර්යාලයේ නියෝජිතෙක් වොයිස් ඔෆ් ඇමරිකා ප්‍රවෘත්ති සේවාවට මේ බව සනාථ කරලා තියෙනවා. යුක්‍රේනයේ සහායට බටහිර ජාතීන් සිය රටවල් වලින් හමුදා වීම මේ වෙනකොට සිදු නොකළ තිබුණා වුණත් මේ විදිහට ලොවත් වෙනත් ජාතීන් යුක්‍රේනයට අවිසැපීම සිදු කරලා තියෙනවා. ඒ වගේම දැන් ඇමරිකානු ජාතිකයන් 3000ක් යුක්‍රේනය වෙනුවෙන් සටන් වදින්න සූදානම්. මාර ආදරයක් කියලා හිතනවා. හරිද? එතකොට ඇයි මාර ආදරයක් කියලා ඔබට හිතෙනවානේ. ඒකට උත්තර තියෙනවා. ඒ උත්තරේ කියන්න කලින් රුසියාව යුක්‍රේන ආක්‍රමණයට දින 11ක් සම්පූර්ණ වෙයි කියලා අද පුවත්පතත් වාර්තා කරනවා. යුරෝපයේ විශාලම න්‍යෂ්ටික බලාගාර ඇතුළු න්‍යෂ්ටික බලාගාර දෙකක් රුසියානු බහරයට ඇවිල්ලා තියෙනවා. මේක යුරෝපයට දැඩි බලපෑමක්. මොකද එක පැත්තකින් ගත්තාම රුසියාව තමයි යුරෝපයට වැඩිපුරම තෙල් සපයන්නේ. ඊළඟට දැන් යුක්‍රේනයේ තිබිච්ච බලාගාර දෙකක් යුරෝපයට බලශක්තිය සපයන බලාගාර දෙකක් ප්‍රධාන ඒවා දෙකක් රුසියානු යටතට පත් වෙලා තියෙනවා. එතකොට හිතූ තරම්ම මේ විදිහට සම්බාධක පනවන්න පුළුවන් වේද? සම්බාධක පැනෙව්වොත් රුසියාවට පුළුවන් තමන්ගේ කාඩ් එක එළියට දාන්න. තමන්ගේ තුරුම්පු එළියට දාන්න. එකක් තමයි යුරෝපයට තෙල් සපයන එක නවත්වන එක. අනික් පැත්තෙන් ගත්තම යුරෝපයට මේ විදිහට බලශක්තිය ලැබෙන එක වළක්වන්න පුළුවන්. යුද්ධ ආරම්භයේ සිට රුසියාවට ගුවන් යාන 88ක් අහිමි වුණා කියලා යුක්‍රේනය කියනවා. මේ ගණන් හිලව් ගැන තවමත් හරියට නැහැ. කොමුණත් යුක්‍රේනයේ ප්‍රහාරක ජෙට් යානා සහ ගුවන් ආරක්ෂක පද්ධතියක් ඉල්ලලා තියෙනවා. තවම නේටෝව මේකට උත්තර දීලා නැහැ. එතකොට ඇමරිකාවේ 3000ක් ලෑස්ති ස්වේච්ඡාවෙන් යුක්‍රේනය වෙනුවෙන් යුද්ධ කරන්න. ඇයි මෙච්චර ආදරයක්? චතුර පමුණුව ලිපියක් ලියනවා අද දිවයින පුවත්පතට රුසියානු යුක්‍රේන ගැටුම ඇවිලෙද්දී ඇමරිකානු ආයුධ සමාගම් ඩොලර් බිලියන ගණනින් උපයයි. මෙන්න ඇත්ත.
වාර්තා මේ ඇත්ත කියලා කියන්නේ චතුර පමුණුව. මේ යුද්ධය දිගින් දිගට ඇදී ඇති වැඩියෙන් ලාභ ලබන්නේ කවුද? අන් කවරෙක්වත් නොව ඇමරිකානු සමාගම් පමණි. ඇමරිකානු සමාගම් මේ යුද්ධය නිමවනවා දකින්නට අකමැතිය. ඇමරිකානු හමුදා මේ සටන සම්බන්ධ උනේ නැති වුණාට ඇමරිකානු හමුදා මේ සටනට සම්බන්ධ නොවුණා වුණාට ලාභ ලබන්නේ අවි ආයුධ වෙළඳාම යෙදෙන සමාගම්ය. යුරෝපා රටවල් ඩොලර් බිලියන ගණනින් යුක්‍රේනයට ආධාර ලබා දීමට සූදානම්ය. ආධාර වෙනුවෙන් තුවක්කු උණ්ඩ ඇතුළු මෙකී නොකී සියල්ල නොමසුරු ලබා දෙයි. ඒවා බහුතරය මිලදී ගන්නේ ඇමරිකානු සමාගම් වලින්. රුසියාව යුක්‍රේන ආක්‍රමණය දියත් කළ දා සිටම ඇමරිකාවේ ගුවන් සහ ආරක්ෂණ සමාගම්වල කොටස් අගය වේගෙන් ඉහළ යන බව ෆෝබ්ස් වාර්තා කළ තිබුණා. රෙතෝන් ටෙක්නොලොජිස් කොටස් 8%කින්ද, ජෙනරල් ඩයිනමික් සමාගමේ කොටස් 12%කින්ද, ලොක්හීඩ් මාටින් සමාගමේ කොටස් 18%කින්ද, නෙත්‍රොප් ගන්මන් සමාගමේ කොටස් 22%කින්ද ඉහළ ගිහිලා තියෙනවා. මේ නිසා ඇමරිකානු ආර්ථිකයට මහත් වාසියක් ඇතිලා තියෙන්නේ. දැනට ජර්මනිය ඇතුළු බටහිර රටවල් ගණනාවක් සිය ආරක්ෂක අයවැය වැඩි කිරීමට සැලසුම් කරලා තිබෙනවා. ඒ ආරක්ෂක වැය දළ දේශීය නිෂ්පාදිතයෙන් 1.2 සිට 1.5 සිට 2 දක්වා වැඩි කරලා තියෙනවා. 1960 ගණන් වලින් පසුව පළමු වතාවට තමයි දළ දේශීය නිෂ්පාදිතයෙන් එකකට වඩා වැඩි කිරීමට මේ විදිහට සැලසුම් කරලා තියෙන්නේ. මේ සියලු වාසියන්නේ ඇමරිකානු සමාගම් වලට. අනෙක් පැත්තෙන් ගත්තාම චතුර පමුණුව විශ්ලේෂණය කළ පෙන්වනවා යුක්‍රේන ආක්‍රමණයත් එක්කම MiG-29 ප්‍රහාරක ජෙට් යානා සඳහා වන ඇනවුම ඇතුළු රුසියාවෙන් සිදු කරන ප්‍රධාන ඇනවුම් අවලංගු කිරීමට ඉන්දියාව ක්‍රියා කළා. විශේෂයෙන්ම මෙයට බලපෑවේ මොස්කව පාලනය වෙත පනවනු ලැබූ සම්බාධක සහ ඇමරිකාවේ පීඩනය. පසුගිය කාලය පුරාම ඉන්දියාව තමන්ට අවශ්‍ය ආයුධ වැඩියෙන්ම මිලදී ගත්තේ රුසියාවෙන්. එතකොට යුද්ධය ඇයි නිර්මාණය කළේ? ඇයි පවත්වාගෙන යන්නේ? ඇයි මෙච්චර යුක්‍රේනය වෙනුවෙන් පෙනී හිටින්නේ? තව පැත්තකින් චතුර පමුණුව පෙන්වනු කරනවා ඇමරිකාවට තියෙන උනන්දුව මොකක්ද කියලා. ඇමරිකාව ලස්සන වචන වලින් වෙන කතාවක් කියනවා. සමහරවිට ලෝකයේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම සඳහා තමන්ට ශුද්ධ වූ අයිතියක් තියෙනවා කියලා. මේ තමයි ඒ රෙද්ද පල්ලෙන් බේරෙන නරිවාදන් කියලා කියනවා. ගැටුම් ගැන කිව්වන් පස්සේ අජේ ජඩේජාගේ තරගයක් බවට පත් වුණා. ශ්‍රී ලංකාව සහ රවීන්ද්‍ර ජඩේජාගේ අජේ ජඩේජා නෙවෙයි. ඔහොම තමයි රට පටලන්න ගියාම කට පැටලෙනවා. සමා වෙන්න. රවීන්ද්‍ර ජඩේජාගේ තරගයක් බවට පත් වෙනවා මේ තරගය. 175ක් නොදවි ලබා ගන්නවා. ඊට පස්සේ කඩලු 5ක් දවා ගන්නවා. ජඩේජාගේ පූර්ණ අනුග්‍රහයෙන් ශ්‍රී ලංකා ටෙස්ට් පිළට දින 2ක විශේෂ නිවාඩුවක් කියලා වාර්තා කරනවා. හැබැයි වැරදි හදාගෙන නැගී සිටින ශ්‍රී ලංකා කණ්ඩායම සූදානම්. ඒ නිසා මැච් එක බලන්න ඊළඟ තරගයක් පැවැත්වෙනවා. විශේෂයෙන්ම ITN එකෙන් මැච් එක බලද්දී මැච් එකේ අඩුපාඩු මොනවද කියලා තරුණ ක්‍රීඩකයන්ට යවුන් ක්‍රීඩකයන්ට හොඳට බලන්න පුළුවන්, හොඳට ඉගෙන ගන්න පුළුවන් විදිහට වැඩසටහන මැච් එකට කලින්, මැච් එක පටන් ගන්න කලින් විශ්ලේෂණාත්මක වැඩසටහනක් තියෙනවා. ක්‍රිකට් නොගහන අයට උනත් බලන්න ආස වෙනට විදිහට වැඩේ ලස්සනට කරනවා. සා මැච් එක ITN එකෙන් බලන්න කියන මතක් කිරීම කරනවා. ඊළඟට තරගය ආරම්භ වෙද්දිත් අපි දැක්කා පෙරේදා තරගය ආරම්භ වෙද්දිත් අපි දැක්කා කණ්ඩායම දෙකේ නායකයෝ ශෝකය පළ කළා. ඒ ලෝක ටෙස්ට් ඉතිහාසයේම ලෝක ක්‍රිකට් ඉතිහාසයේම නොමැකෙන නාමයක් තබපු ෂේන් වෝන් කියන විශිෂ්ටයාගේ සමුගැනීම වෙනුවෙන් ෂේන් වෝන්ගේ මරණය පිළිබඳව අද වාර්තා කරනවා ජාතික පුවත්පත්වලත් විදේශ පුවත් උපුටා දක්වමින් පුවත් කීපයක්. ෂේන් වෝන්ගේ මරණය ගැන සැකයක්. කාමරයේ විශාල වශයෙන් ලේ තිබූ බව පොලිසිය කියනවා. සම්බාහන කතුන් දෙදෙනා ගැන සොයනවා. තායිලන්තයේ විවේකයක් ගත කරමින් සිටියේදී හෘදයාබාධයකින් මිය ගියේ. ඔහුගේ කාමරේ විශාල වශයෙන් ලේ තිබුණා. කොට්ටවල මේ විදිහට කාමරේ පුරා දැඩිව ලේ තිබුණා. මේ බව බැංකොක් පෝස්ට් පුවත්පත සඳහන් කරනවා. හෘදය වස්තුව නැවත පණ ගැන්වීමට ක්‍රියාත්මක වෙද්දී රෝගියාගේ මුඛයේ රුධිරය වහන වී ඇති බව තමයි සඳහන් කර සිටින්නේ. හැබැයි පවුලේ අයත් කියනවා මේක ගැන සැකයක් නැහැ කියලා. මේ හේතුන් මත ඕස්ට්‍රේලියාවේ සිටින ඔහුගේ පවුලේ සමාජිකයන්ද මරණය ගැන සැකයක් නොමැති බව ප්‍රකාශ කරන ලද අතර ෂේන් වෝන්ගේ මරණයට හේතුව නොදැන වුවද එම මරණය සම්බන්ධයෙන් සැක සංකා බැහැර කරලීමට තායිලන්ත පොලිසිය කටයුතු කර තිබෙන බව සඳහන් කර සිටිනවා. ෂේන් වෝන් තමන්ගේ මිතුරන් 3 දෙනෙක් එක්ක තායිලන්තයේ කෝස් සමූහ ප්‍රදේශයේ නවතැන්පලක කාලය ගත කරලා තියෙනවා. සුවපහසු විශාල ප්‍රමාණයේ කාමරයක් ඇනවුම් කරගෙන තායි සම්බාහනාගාරයකින් තායි සම්බාහන කතුන් දෙදෙනෙක් ඇනවුම් කරලා තියෙනවා. මේ කතුන් දෙදෙනා ගැනත් සොයනවා කියලා තවදුරටත් වාර්තා කරනවා. කොහොම වුණත් ඒ කුණු හොයන එක නෙවෙයි ෂේන් වෝන් ඔහු පිටියේදී ආක්‍රමණශීලී, ඔහු පිටියේදී මිත්‍රශීලී නෙවෙයි. හැබැයි පිටියෙන් බැහැර ඔහු මිත්‍රශීලී. ඒ බව මුරලි මතක් කරනවා. මුරලිදරන් අග්‍රගන්න ක්‍රීඩකයා. වෝනුයි මමයි සෙල්ලම් කරන කාලේ මුළු ලෝකයේම ක්‍රීඩාලු වලින් අපි දෙන්න බලාගෙන හිටියා.
සුනාමි වෙලාවේ ෂේන් වෝන් මගෙන් ඇහුවා මොනවද ශ්‍රී ලංකාවට වෙන්න ඕනි කියලා. එනෝ මගේ ඉල්ලීමකට ආපු වෝන් සීනිගම් ප්‍රදේශයේ සුනාමි වෙසෙනින් ආපදාවට ලක් වූ ජනතාවට සහනාධාර සහ නිවාස හදලා දෙන්න විශාල වශයෙන් කැපකිරීම කළා කියලා අපි මතක් කරන්න කැමති ගෞරවයෙන්. එහෙම මතක් කළාට පස්සේ විශේෂයෙන්ම ජාතික පුවත්පත් සියල්ලෙහිම සහ මාධ්‍යවල පොදුවේ ශෝකය පළ කරන කාරණාව විනෝද සමය නිම වූ බව. ඒ තමයි ප්‍රවීණ රංගන ශිල්පී බර්ටි ගුණතිලකයන් දිවිසරිය නිම කළා. වැලිකපොළ අජිත් වීරසිංහගේ සටහනක් සහ ඡායාරූප වාර්තාවක් දිවෙන පුවත්පතෙන් උපුටා ගන්නවා. ඔහු ජීවතුන් අතර සිටි කාලෙදී දිවෙන පුවත්පතත් එක්ක කරපු සාකච්ඡාවක්. බර්ටි ගුණතිලක නම් වූ මේ රංගන ශිල්පියා මහනුවර සංඝරාජ පිළිවෙලින් මූලික අධ්‍යාපනය ලැබුව පසුව නුවර අම්පිටි විද්‍යාලයෙන්ද අධ්‍යාපනය හදාරා තිබෙනවා. ඊළඟට කුලියාපිටිය ගල්පොළ විද්‍යාලයේ උපගුරුවරයෙක් වශයෙන් කටයුතු කර තිබෙනවා. මෙරට පළ වූ සිංහල බෞද්ධ පුවත්පතේ සෝදුපත් කියවන්නෙක් විදියට කටයුතු කරලා තිබෙනවා. ඔහු 1953 ජනතා පත්‍රය ආරම්භ වූ කාලේ බෙදාහැරීම් අංශයේ සේවය කළා තිබෙනවා. 53 සිට 59 දක්වා ලේක් හවුස් ආයතනයේ පැවති වෘත්තීය සමිති නායකයෙක් වශයෙන් කටයුතු කරලා තියෙනවාත් කියලා සඳහන් කරනවා. ඔහු කියනවා ඔහුගේ ගමන් මඟ පිළිබඳව ජීවතුන් අතර ඉන්න කාලේ කුඩා කාලේ පාසල් ලැබුණු ආభాසයත් එක්ක තමයි වේදිකා නාට්‍ය රංගනයට එකතුනේ. මේ අතර ගුවන්විදුලිය සඳහා පළමු වතාවට යමුනේ 1948 විනෝද සමය වැඩසටහන සඳහා. ඒ වැඩසටහන ඉදිරිපත් කළේ ඒ කාලේ හිටපු ඉතා ප්‍රසිද්ධ නිවේදකයෙකු එච්.ඩී. විජේදාස මහත්මයා. ඒ කාලේ ඉඳලා ගුවන්විදුලිය ඈත් සමග සම්බන්ධ වෙලා කටයුතු කළා. විජේදාස මහත්මයා විසින් 1954 මුලින්ම ආරම්භ කරපු විහිළු තහළු වැඩසටහන සඳහා මම ඊටාම කැමැත්තෙන් සහභාගී වුණා කියලා බර්ටි ගුණතිලක මහත්මයා ජීවතුන් අතර ඉන්න කාලේ කළ ප්‍රකාශය මතක් කර දෙනවා අද දිවෙන පුවත්පත. විනෝද සමය නිම වේ. ඒ යුගයට අපි හිස නම ආචාර කරමින් එකම නිමිත්තට නිර්මාණකරුවන් 3 දෙනෙක් කාටූන් 3ක් නිර්මාණය කරන හැටි බලන්නකෝ. එම්.ඩී. වීරරත්නගේ මරිසිපාල පොකට් කාටූන් එක මව්බිම් පුවත්පතේ ගාමිණී ලොකුගේ කියනවා ආණ්ඩුවේ ඉන්නකම් ආණ්ඩුව රකින්න ඕනලු. ආණ්ඩුවෙන් ගියාට පස්සේ පතුරු යවන්න ඕනේ. ඒ එම්.ඩීගේ නිර්මාණය. පංකජ රුවින්දගේ සරදම ලංකාදීපේ. ආණ්ඩුවේ සිටින තුරු ඇමතිවරුන් ආණ්ඩුව රැකිය යුතුයි කියලා ගාමිණී ලොකුගේ කියනවා. එතකොට ඡන්දය දුන්න අපි රැක ගන්න ඕනේ නැද්ද? ඒ ලංකාදීපේ. අරුණ පුවත්පතේ හුරේරා හසන්ත විජයනායක නිර්මාණය කරන්නේ. ආණ්ඩුවේ ඉන්නකම් ඇමතිවරු ආණ්ඩුව ආරක්ෂා කරන්න ඕනේ කියලා ලොකුගේ කියනවා. ජනතාව තමන්ගේ ආරක්ෂාව තමන්ම සලස්ස ගන්න ඕනේද සර්? එතකොට ඔන්න නිර්මාණය කරන හැටි එකම සිද්ධිය පාදක කරගෙන. දාසාපවලානගේ සුවාරිස් ලංකාදීපෙන් තෝරගන්නවා. විමල් වීරවංශ හිටපු ඇමතිතුමා බංකුවක වාඩි වෙලා ඉඳිද්දී ටිල්වින් සිල්වා මහත්තයා ගිහිල්ලා අහනවා දැන් සැපද කියලා. සැපද කියලා අහනවා. අද පුවත්පතේ හරි ලස්සන නිර්මාණශීලී කාටුන් එකක් තියෙනවා. අවන්ත ආටිකලගේ රුසියාව තමයි අපේ ලොකුම තේ ගැනුම්කරුවා. යුද්ධයස්සේ අපි යනවා අපේ ටීබෝයි ලංකාව නැමති ටීබෝයි යනවා සිලෝන් ටී විකුණන්න. මේ යුද ටැංකි පේලි දෙකක් තියෙනවා රුසියාව සහ යුක්‍රේනයේ. ඒ දෙක මැද්දෙන් අපි යනවා අපි තේ විකුණන්න කියලා. අනුරාධ හිරිපිටියගේ ඕකයි තත්ත්වෙන් නිම කරමු ඉක්මනටම. ජනපතිගත් තීරණයෙන් බලය තුල ගම්මන්පිල විමල් එළියට වැටුණු කල පිටිකරුවෙක් වුණා SB ඉදිරි පෙළ දැන් රස බැලිය හැක ඔහුගේ වචනවල. බලමු. පරිස්සමෙන් ඉන්න. එන්න තේ තුන්වන මාත්‍රාව ලබා ගන්න අපි නැවතම ගහමු. ආයිබෝන්.